සුබ දිනයක් මම රංජිත් දිසානායක ඒකාබද්ධ සේවා තොරතුරු තාක්ෂණයේ ඉඳන් මම හිතන්නේ ගොඩක් ප්‍රශ්න ටිකක් ඇවිල්ලා තිබ්බා මේ ට්‍රාන්ස්ෆර් දාන්න යනකොට කට්ටියට හරියට දාගන්න බෑ. ඒ වගේම ආයතන වලින් ගැටලු කිහිපයක් අපිට ඉදිරිපත් කරලා තිබුණා. බොහෝ තැන්වල තිබුණ ප්‍රශ්න උනේ මේ තමන් ඉන්ෆර්මේෂන් හරියට ෆිල් කරලා නැති කාරණේ තමයි තිබුණේ අපිට මේ ආපු ගැටලු निराකරණය කරන්න යන අවස්ථාවවලදී. හරි ඒක නිසා මට සිද්ධ වුණා අතර මේ වීඩියෝ එක කරලා ඕගොල්ලන්ට පබ්ලිෂ් කරන්න. මම හිතනවා මේක බලන්න ඕගොල්ලෝ මේ මම මෙතන ලින්ක් එකක් දාලා තියෙනවා සිස්ටම් එකේ මුල්ම තැනේ. එතනට ගිහිල්ලා බලා ගන්න පුළුවන්. වීඩියෝ එකේ මම කියන්න උත්සාහ කරන්නේ ඕගොල්ලන්ට කොහොමද අපේ data ටික හරියටම ෆිල් කරගන්නේ කියන කාරණේ. එතකොට අනිවාර්යයෙන්ම මම මුලින්ම යූසර්ගේ තියෙන ඉන්ෆර්මේෂන්ස් ටික ෆිල් කරන විදිය ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ට්‍රාන්ස් ඇප්ලිකේෂන් එකක් දානවා නම් මුලින්ම ඔයගොල්ලෝගේ බේසික් ඉන්ෆර්මේෂන්ස් ටික හොඳට ෆිල් කරලා තියාගන්න ඕන. සමහර විට බේසික් ඉන්ෆර්මේෂන් එක එකපාරින් ෆිල් වෙලා සේව් වෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. බොහෝ විට නෙට්වර්ක් එකේ සහ සර්වර්ස් වල මේ දවස්වල පොඩ්ඩක් බිසි වැඩි. ඉතින් ඒ වගේ ප්‍රශ්න නිසා ඒක නිසා පොඩ්ඩක් දෙපාරක් තුන් පාරක් උත්සාහ කරලා බලන්න එකම අවස්ථාවේදී එතකොට පුළුවන් වෙයි ඔයගොල්ලෝගේ ඉන්ෆර්මේෂන් දාගන්න. ඒක නිසා අපි බලමු කොහොමද මේ මුලින්ම යූසර් කෙනෙක් කොහොමද තමන්ගේ මේ එම්ප්ලොයි කොහොමද තමන්ගේ ඉන්ෆර්මේෂන්ස් ටික හරියට දාගෙන ට්‍රාන්ස් ඇප්ලිකේෂන් එක රික්වෙස්ට් එක දාන්නේ කොහොමද කියන කාරණේ අපි බලමු එකින් එක. හරි එහෙනම් මුලින්ම දැන් තියෙන ගැටලුව තමයි දැන් යූසර් කියන එක ක්ලික් කරගන්න මුලින්ම යූසර් ක්ලික් කරගන්න. ක්ලික් කරාට පස්සේ ඕගොල්ලන්ට මේ මෙතන දන්නවා තමන්ගේ NIC එක යූසර් නේම් එක හැටියට දාලා පාස්වර්ඩ් එක හැටියට ඕගොල්ලෝ ලබා දීලා තිබුණ ඕගොල්ලන්ට දීලා තිබ්බ ඕගොල්ලෝ දන්න පාස්වර්ඩ් එක මෙතනට දාලා ලොග් වෙන්න. ඒ අවස්ථාවේදී බැරි වුණොත් ලොග් වෙන්න සමහර විට ඕගොල්ලන්ට එක්ක පාස්වර්ඩ් එක මතක ඇති. එහෙම නැත්නම් ඔයාගේ රෙකෝඩ් එකක් නැතුව ඇති මේ සිස්ටම් එකේ. එතකොට ඕගොල්ලෝ කොහොමද රෙකෝඩ් එකක් හදන්නේ? එතකොට රෙකෝඩ් එකක් හදන්නේ හෝ පාස්වර්ඩ් එක චේන්ජ් කරගන්නේ. ඕගොල්ලෝ මතකේ තියෙන පාස්වර්ඩ් එකක් අපි ලබා දෙන්නේ කොහොමද කියන කාරණේ අපි දැන් බලමු. ඒ සඳහා මුලින්ම යූසර් කියන එක ක්ලික් කරලා මේක එනවනේ. ඊට පස්සේ ඔයා දෙන්න මෙතනට ඔයාගේ NIC එක. හරි? ඔන්න NIC එක දෙන්න. මම දැන් සාම්පල් NIC එකක් අරගෙන ඕගොල්ලන්ට දානවා. මම පෙන්නන්න ඕන නිසා. හරි. ඕක අරගෙන මම දැන් ඔයාට දැන් මේක ලොග් වෙන්න බෑ කියලා හිතන්නකෝ. ඕගොල්ලෝ දන්න පාස්වර්ඩ් එකක් ගැහුවා ගහලා යන්න යනකොට ලොග් වෙන්න බෑ. එයා කියනවා මේම එන්න පාස්වර්ඩ් එකක් NIC එකක් නැහැ කියලා. අන්න ඒ වගේ තැන්වලදී ඔයා කරන්න ඕන මේ NIC එක ගහලා ඉවර වෙලා පාස්වර්ඩ් එක හිස්තැන් තියාගෙන මෙතනට sign up යන්න. sign up ගියාට පස්සේ ඕගොල්ලන්ට දෙනවා මෙතනදී දැනට තියෙන රෙකෝඩ් එකක් තියෙනවා නම් අඩුම ගානේ කිසිම ඉන්ෆර්මේෂන් එකක් නැතුව වුණත් රෙකෝඩ් එකක් තියෙනවා නම් රෙකෝඩ් එකක් ඒ රෙකෝඩ් එකේ ඔයාගේ පාස්වර්ඩ් එක අප්ඩේට් කරන්න අවස්ථාව දෙනවා. එහෙම නැත්නම් රෙකෝඩ් එකක් ඇත්තෙම නැත්නම් සිස්ටම් එකේ මිස්කෝ සිස්ටම් එකේ රෙකෝඩ් එකක් ඇත්තෙම නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් මෙතනින් රෙකෝඩ් එකක් ජෙනරේට් කරන්න. හැබැයි එතනදී එන්නේ ඕගොල්ලන්ගේ NIC එක සහ පාස්වර්ඩ් එක කියන ලොගින් ඉන්ෆර්මේෂන් ටික විතරයි සිස්ටම් එකට වැටෙන්නේ. ඒක නිසා ඒක හොඳට මතක තියාගන්න. එතකොට ඔයාගේ සිස්ටම් එකට ඔයාට යන්න පුළුවන් වුණාට වැටෙන්නේ NIC එකයි පාස්වර්ඩ් එකයි කියන කෑලි දෙකම විතරයි. එතකොට ඔයාට ලොග් වෙන්න පුළුවන්. නමුත් එතනින් එහාට කිසිම වැඩක් කරගන්න බෑ. හේතුව ඔයා ඉතුරු ඉන්ෆර්මේෂන්ස් ටික සමස්තයක් විදිහටම මුළු බේසික් ඉන්ෆර්මේෂන් ටික අනිවාර්යයෙන්ම දාන්න ඕන වෙනවා. හරි. අපි බලමු කොහොමද මේ ලොගින් එක හදාගන්නේ සහ එක්ක තියෙන ලොගින් එක පාස්වර්ඩ් එක මේ වෙනස් කරගන්නේ කොහොමද කියලා බලමු. මුලින්ම ඔබේ මේ සර්විස් එක තෝරගන්න. මම දැන් තෝරගත්තා මේ මැනේජ්මන්ට් සර්විස් ඔෆිසර් කියන එක. ඊට පස්සේ අර NIC එක ආපහු මෙතන ටයිප් කරන්න. හරි? හරියටම ටයිප් කරන්න. බොරු NIC එකක් දාන්න එපා. මෙයාට ඩිටෙක්ට් කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ ඔබේ මොකද්ද මේල් ඇඩ්‍රස් එක හරියටම නිවැරදිව ටයිප් කරන්න. හරි? ඊට පස්සේ retrieve verification code කියන එක ක්ලික් කරන්න. එහෙම ක්ලික් කරාම ඔයාට මේ විදිහේ මැසේජ් එකක් එයි. මේ මැසේජ් එකේ කියනවා we have recognized your identity. Your verification code has already in the verification code box. Okay. ඊට පස්සේ අපි ඕක ඕකේ කරන්න. ඕකේ කරාට පස්සේ ඔයාට එනවා මෙන්න මේ ෆෝම් එක එනවා. මේක අනිවාර්යෙන් බලන්න. ඔයගොල්ලෝ බොහෝ විට කරන දේ තමයි අතනින් ක්ලෝස් වෙලා. හරි. එතකොට මේ වෙරිෆිකේෂන් එකට ගියාම එයා කෝඩ් එකක් උතන පෙන්නයි. ඒක ගැන ඔයගොල්ලෝ worry වෙන්න එපා. ඊට පස්සේ ඔයගොල්ලෝ පාස්වර්ඩ් එක දෙන්න එකම පාස්වර්ඩ් එක මේ වෙරිෆයි කරගන්න දෙන්න එකම පාස්වර්ඩ් එක. දැන් මම දැන් දෙනවා ඩිජිට් 6කට වඩා දෙන්න ඕනේ.
හරි මම දැන් දෙනවා 1 2 3 4 5 6 කියලා එකක් මම දුන්නා 1 2 3 4 5 6 7 කියලා මම දුන්නා. එතකොට මගේ පාස්වර්ඩ් එක වෙන්නේ එකේ ඉඳන් 7 වෙනකන් ඔය කියන ගත්ත සාම්පල් එකට. හරි. එතකොට ඊට පස්සේ අප්ඩේට් ලොගින් කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලෝ හිතන්න එපා සිස්ටම් එක ඇතුළට යයි කියලා. සිස්ටම් එක ඇතුළට යන්නේ නැහැ. එයා කරේ ඕගොල්ලන්ට account එකක් හදලා දෙන එක විතරයි. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ආපහු user ඇවිල්ලා. හරි. ඒ කියන්නේ දැන් අපි ඊට පස්සේ ආපහු මෙතනට ඇවිල්ලා log වෙන්න ඕන. ඒ කියන්නේ තමන්ගේ user name එක password එක ගහලා log වෙන්න ඕන. කෙලින්ම අතන account එක හදපු පළියට යන්නේ නැහැ. ඊට පස්සේ password එක මම දැන් ගැහුවා. මම දැන් login කියන එක දුන්නා. දැන් මට යන්න පුළුවන් ඇතුළට. හරි. එතකොට මේකේ නම් ඇත්තටම data තියෙන නිසා තමයි මේ code එකයි මේ ටික ඇවිල්ලා තියෙන්නේ. නමුත් data බොහෝ විට තියෙන විදිහක් නෑ අලුතෙන් හදපු එක. හරි. මෙතන password එක change වෙන එක තමයි උන්නේ. නමුත් අපි ගිහින් බලන්න ඕනි මේ data තියෙනවද? personal information කියන එකට යනවා. ඒකේ තියෙනවා add employee කියන එක යනවා. දැන් බලන්න ඕගොල්ලන්ට මේකේ his නෙමෙයි ගොඩක් දේවල් මේක නෑ. මෙතන නෑ. ඊට පස්සේ මේ ටික නෑ. මේ හරියන්නේ නෑ. ඊට පස්සේ මේ ගොඩක් නැහැ data නේ. අපි මේ මෙතන tabs තියෙනවා 1 2 3යි 4. මේ tabs 4ෙම තියෙනවා fill කරන්න ඕනේ. එතකොට දැන් මම දැන් මේකට දානවා. මම දැන් appointment number එකක් දානවා. මොකක් හරි එකක් දැම්මා. මොකක් හරි කියන්නේ ඕගොල්ලෝගේ හරි එක දාන්න. මම මේක merit single ද කියන එක දැම්මා. ඊට පස්සේ මම මෙතන නම දැම්මා. හරි. ඊට පස්සේ මම initials දැම්මා. මම initial දානවා. ඊට පස්සේ මම දානවා name denoted by initial. initials වල නම මොකක්ද කියන එක දානවා. හරි. right ඊට පස්සේ හරි මෙතනටත් name with initial ඊට පස්සේ මෙතනට දානවා. හරි. name with initial. ඒක initial එකත් එක්ක එන නම මොකක්ද කියන එක දානවා. අරක නමේ විස්තරය මේ දානවා. හරි. දානවා. දාලා ඉවරලා මම දැන් මෙතනින් තෝරනවා date of birth. හරි. ඒක තෝරගත්තා. ඊට පස්සේ passport number එකක් තියෙනවා. දැන් බොහෝ අයට passport number එකක් නැහැ. ඉතින් ඒ වගේ තැන්වලදී කොනෝ දාන්න එහෙම නැත්නම් පුංචි ඉරි කැල්ලක් ගන්න. හරි. ඊට පස්සේ මම තෝරගන්නවා language එක. මගේ language එක මොකද්ද? සිංහල. හරි. Buddhist. ওই ටික තෝරගත්තා. ඊට පස්සේ contact details යන්න. contact details ගියාට පස්සේ mobile number එක ගන්න. mobile number එක හරියට ගහන්න ඕන. හරි. digit 10 තියෙන්න ඕනි. මේ his than ඊළඟට dash ඒවා තියන්න එපා. එක දිගට ගහන්න. හරි. ඊට පස්සේ gender එක male ද female ද කියන එක දාන්න. ඊට පස්සේ address එක දාන්න. මම දැන් මේ address එක දැම්මා. අමතක කරන්න එපා. apostrophe දාන්න එපා. මේ system එකේ data fill කරනකොට කිසිම තැනක apostrophe එක දාන්න එපා. පුළුවන් නම් අර semicolon එකක් නොදා මේ අප්ඩේට් කරන්න. මොකද ඒකේ පොඩි ටෙක්නිකල් error එකක් එනවා. ඒක නිසා සිස්ටම් එක මේ සේව් වෙන්නේ නැහැ. එතකොට apostrophe නොදා මේ වගේ තැන්වල බොහෝ විට apostrophe එනවනේ. apostrophe දාන්න බෑ. apostrophe කියලා කියන්නේ මෙන්න මේ ඔන්න ඔය ඉරි කෑල්ල. හරි. ඒක ගහන්න එපා. හරි. ඒක නැතුව දාන්න. හරි. ඒක නැතුව දාලා ඊට අමතරව මෙන්න මේක මේකේ ඕගොල්ලන්ට පේනවද කියලා දන්නේ නැහැ. මේ L එකට එහා පැත්තේ පහළ තියෙන කී එක. හරි. ඒක ගහන්නත් එපා. මේක දාන්නත් එපා. ওই දෙකම දාන්න නැතුව ඕගොල්ලෝ ඔය තියෙන data fill කරන්න. හරි. රාමලිල්ලා රිවිෂන් මම මේකට මොකක් හරි එකක් දාන්නම්. district එකේ මම දාන්නම්. ඊට පස්සේ division secretariat එක අහනවා. මම නිකන් ඒව දානවා. city එක දානවා. email address එක හරියටම දාන්න. office phone number එක දාන්න. හරි. ඒක හිස් තියන්න බෑ. හිස් නම් ඉරි කැල්ලක් ගන්න කමන්නේ. ඊට පස්සේ employee details කියන එකට ගිහිල්ලා ඔයාගේ service එක දාන්න. මෙතන මේක ඕකේ. මෙතනින් class එක හරියටම තෝරන්න. මේ ඒ කියන්නේ බෝඩ් දැන් මේ වගේ නම් class 2 3 1 එහෙමනේ තියෙන්නේ. සමහර ඒවා තියෙනවා 2 2 තියෙනවා. දැන් ICT වගේ එහෙම ගත්තොත් එහෙම ඒගොල්ලොන්ගේ වෙනමම දීලා තියෙනවා class set එකක්. ඒ set එක දාන්න. ඔයගොල්ලෝ බලන්න වෙනමම තමන්ගේ service එකට class sets තියෙනවා නම් අන්න ඒවා පාවිච්චි කරන්න. හරි. දැන් මේ office labels වලට special class වල අර එහෙම කියලා මේ office labels වලට වෙනම තියෙනවා මේ class 3 office voucher class 3 අර එහෙම කියලා තියෙනවා. ඒවා වෙනම ඒ විදිහට දාන්න. මෙතන class ටික පොඩ්ඩක් බලාගෙන දාන්න. හරි. සාමාන්‍යයෙන් එහෙම නොවන එහෙම මෙතන ඔයගොල්ලෝගේ සර්විස් එක සම්බන්ධව ක්ලාස් ටිකක් මේකෙන් නැත්තම් මේ කොමන් ඒවා දාන්න. මේ තියෙන කොමන් තියෙනවනේ 1 2 3 තියෙනවනේ 2 3 තියෙනවා. ඒ විදිහට එහෙම තියෙනවා. ඒවා දාගන්න. හරි.
හරි. එතකොට දැන් මම ওই ක්ලාස් අපි ක්ලාස් 3 හරි මොකක් හරි එකක් දාගමුකෝ. මම දැන් ඊට පස්සේ සර්විස් ස්ටේටස් එකක් දාන්න. හරි. ඒකෙදි බොහෝ විට ඔයගොල්ලෝ ප්‍රොමෝෂන් නෙවෙයිනේ අත්‍තරම මේ පර්මනන්ට් වෙන්නේ. සමහර අය ප්‍රොමෝෂන් උත් ඉන්නවා. පර්මනන්ට් කියන එක තෝරගන්න. ඊළඟ ඔයගොල්ලෝ කරන වැරද්ද ලොකුම වැරද්ද තමයි මෙතන මේ ආයතනය ඔයගොල්ලෝ තෝරන්නේ නැහැ. ඔයගොල්ලෝ කරන්නේ මෙතන ටයිප් කරනවා. ටයිප් කළා හරියන්නේ නැහැ. ආයතනය ටයිප් කළා හරියන්නේ මෙතන දාලා තියෙනවා ඩෝන්ට් ටයිප් කියලා. හරි. ඊට පස්සේ ආයතනය තෝරගන්න මෙන්න මේ බටන් එක ක්ලික් කරන්න. ක්ලික් කරාම ඔන්න දැන් මේකේ ඔයගොල්ලෝ තව වැරදි ටිකක් කරනවා. හරි. ක්ලික් කරාම මේකේ තෝරගන්න බටන් එකක් තෝරගන්න කියලා බටන් එකක් මෙතන ඇක්ටිවේට් වෙනවා. ඊට අමතරව මෙතන ෆීල්ඩ් දෙකක් එනවා. මේ ෆීල්ඩ් එකෙන් මෙන්න මේක තෝරන්නේ මේක අපි ගන්නේ මේකේ දැන් ඇත්තටම 11000ක් විතර තියෙනවා ආයතන. ආයතන ගත්තොත් සබ් ඒවත් ඒ කියන්නේ මිනිස්ට්‍රි යටතේ දෙපාර්තමේන්තු සබ් දෙපාර්තමේන්තු යටතේ රීජනල් දෙපාර්තමේන්තු කියලා දෙපාර්තමේන්තු සෙට්ස් තියෙනවා. මිනිස්ට්‍රි තියෙනවා, කොමිෂන්ස් තියෙනවා. තව ගොඩාක් ආයතන කැටගරිස් තියෙනවා. ඊට අමතරව ඕගොල්ලෝන්ගේ තියෙනවා දැන් සමහර මිනිස්ට්‍රි වලින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට දිස්ත්‍රික් වලට දාලා තියෙනවා. සමහර දෙපාර්තමේන්තු වලින් දාලා තියෙනවා. ඒවට අපි දාලා තියෙනවා ඇටච් ඒ කියන්නේ ඩිපාර්ට්මන්ට් ඇටැච්මන්ට් ඩැට් කියලා දාලා තියෙනවා ටයිප් එකක් යටතේ. ඊළඟට දාලා තියෙනවා මැට් කියලා දාලා තියෙනවා මිනිස්ට්‍රි ඇටැච්මන්ට් කියලා. අන්න ඒ වගේ විවිධාකාර ආයතන ගණනාවක් මේකේ තියෙනවා. සෝරි. එතකොට තියෙන ප්‍රශ්නේ තමයි ඕගොල්ලෝ ඔය ආයතන ඔක්කොම එකක තිබුණා නම් තෝරගන්න හරි අමාරුයි මේව කරගන්න. ඒක නිසා අපි කැටගරි වලට බෙදලා තියෙනවා. කැටගරි තමයි මිනිස්ට්‍රි ටික ගත්තොත් මිනිස්ට්‍රි කියන එක එනවා, කොමිෂන් ගත්තොත් කොමිෂන් එනවා, අද කියලා ගත්තොත් අද කැටගරි වලට ආයෙත් දෙපාර්තමේන්තු මේ විදිහට බෙදලා තියෙනවා. හරි. එතකොට දැන් කියන ප්‍රශ්නේ තමයි ඕගොල්ලෝ දැන් මෙතනින් කරන කාරණේ දැන් දෙපාර්ට්මන්ට් තෝරගත්තා කියලා හිතන්නකෝ. දෙපාර්ට්මන්ට් එක තෝරගත්තාට පස්සේ දැන් සිස්ටම් එක දන්නේ නැහැ. ඔයා දෙපාර්තමේන්තු තෝරගත්තාට පස්සේ දෙපාර්තමේන්තු ටික එනවා. මෙතනින් ඕගොල්ලෝ සමහරට දෙපාර්තමේන්තුව වෙන්න ඇති ඕගොල්ලෝ තෝරන්නේ දෙපාර්තමේන්තු තේරුව ගැටලුවක් නැහැ. මම දෙපාර්තමේන්තුව තෝරන්නේ දෙපාර්තමේන්තුව තෝරගත්තා. නමුත් සිස්ටම් එකේ පහසුකම දෙනවා දෙපාර්තමේන්තුව දොරවම දෙපාර්තමේන්තුවට අදාළ පහළ මේ උපායතන තියෙන්න පුළුවන්. ඒක නිසා එයා පල්ලහැට ලෝඩ් කරනවා. එහෙම උපායතන තියෙනවා නම් ඊට අදාළ ආයතනත් මෙතනින් ලෝඩ් කරනවා. හරිද? දැන් අර ආයතනයට අදාළ වෙන මේ ඊළඟ සබ් ඩිපාර්ට්මන්ට් එක මේ තෝරලා තියෙනවා. තෝරලා එයා දීලා තියෙනවා. එතකොට ඕගොල්ලන්ට සබ් ඩිපාර්ට්මන්ට් එක කරන්න තෝරන්නේ මෙතන ඩිපාර්ට්මන්ට් කැටගරි එක අරගෙන ඒ දෙපාර්තමේන්තුවෙන් අදාළ දෙපාර්තමේන්තුව තෝරලා ඊට පල්ලෙහා ආයතන මොකක්ද කියන එක තෝරගන්න පුළුවන්. අපි හිතමු මේක ගත්තා කියලා. මම ඕක ගත්තම ඕගොල්ලොන් කරන වැරද්ද තමයි ඕගොල්ලන්ට මැසේජ් එකක් එනවා no sub office of this institute කියලා එකක් එනවා. ඕක එන්නේ මේ ආයතනේ නෑ කියන එක නෙමෙයි. දැන් අපි තෝරගත්තේ සබ් එකක්නේ. මේ ආයතනේ නෑ කියන එකනේ. ආයතන නැත්තම් මෙතන අපිට තෝරගන්න බෑනේ. මේ තේරිලා තියෙනවනේ දැනට. ආයතනේ නෑ කියන එක නෙවෙයි. ඒ ආයතනයේට පහළ ඒව නෑ කියලා. තව උපයව නෑ කියලා තමයි ඔය කියන්නේ. ඒ නිසා ඒකට බය වෙන්න එපා. ඒක ඕකේ කරන්න. ඕකේ කරාට පස්සේ ඒක ඕකේ කරා කියලා ඕගොල්ලෝ මේක තේරෙන්නේ නැහැ. සිස්ටම් එක දන්නේ නැහැ. ඔයා තෝරන්න යන්නේ මේකද මොකද්ද කියන සිස්ටම් එක දන්නේ නැහැ. ඒක නිසා සිලෙක්ට් කරන බටන් එක අනිවාර්යයෙන්ම උබන්න වෙනවා. එබුවට පස්සේ තමයි ඒක මෙතනට එන්නේ. හරිනේ? ඒක නිසා ආයතන තෝරා ගැනීමේදී හරි වැදගත් වෙනවා ඒ කාරණේ සලකා බලන්න. ඊළඟට අනිවාර්යයෙන්ම මෙන්න මේ ඩේට්ස් පහ අනිවාර්යෙන් තෝරලා දෙන්න ඕන. ඒ කියන්නේ ඔයාගේ පළවෙනි අපොයින්ට්මන්ට් ඩේට් එක. ඒක කුමන සර්විස් එකකට හෝ පබ්ලික් සෙක්ටර් එකට ආපු පළවෙනි අපොයින්ට්මන්ට් ඩේට් එක. ඒක මොන මට්ටමකින් එකක් හරි වෙන්න පුළුවන්. සමහර අය එනවා මයිනර් සර්විස් වලින් එනවා, සමහර අය මේ මිඩල් සර්විස් වලින් එනවා, සමහර අය උඩ සර්විසස් වලින් එනවා. ඒ මොකෙන් ආවත් ඒ සර්විස් එක පළවෙනියටම ඔයා රාජ්‍ය ආයතනයට රාජ්‍ය සේවයකට ආපු පළවෙනි අපොයින්ට්මන්ට් එක උතන්ට දෙන්න. ඊළඟ ඩේට් ඔෆ් පර්මනන්ට් ඔයා පර්මනන්ට් කරපු එක පරිවාස කාලය ඉවත් වෙලා පර්මනන්ට් කරපු ඩේට් එක උතන්ට දෙන්න. ඒක තමයි පළවෙනි එක. ඒ කියන්නේ ඕගොල්ලෝ ඔයා අලුත් පත්වීමක් දුන්නම ඒකේ පරිවාස කාලයකට යටත් වෙනවා. අවුරුදු 3ක පරිවාස කාලයක්. ඒ අවුරුදු 3 පරිවාස කාලය ඉවර වෙලා ඔයාට පර්මනන්ට් ඩේට් එකක් පර්මනන්ට් අපොයින්ට්මන්ට් එක පර්මනන්ට් කරන දවසක් තියෙනවා. අන්නේ පර්මනන්ට් කරන දවස තමයි මෙතනට වැටෙන්න ඕනේ. ඊළඟට අපොයින්ට්මන්ට් ඩේට් ඔෆ් කරන්ට් ඩිසිග්නේෂන්. මේ කියන්නේ දැනට තියෙන තනතුර. දැනට තියෙන තනතුර කියලා කියන්නේ මේකේ ග්‍රේඩ් එකත් ක්ලාස් එකත් එක්ක තමයි. ඒ කියන්නේ උදාහරණයක් ඇටියට මෙහෙම හිතන්නකෝ. ඔයා කළමනාකරණ සේවය කියලා හිතන්නකෝ. ඔයා කළමනාකරණ සේවය නම් ඔයා ඉන්නේ 3ට. 3 පන්තියට එන්නේ. 3 පන්තියට ඇවිල්ලා ඔයා අවුරුදු 5ක් හරි 10ක් හරි ගිහලා මොකක් හරි විභාගයක් හරි ඔයා දැන් ඇවිල්ලා තිනවා ක්ලාස් 2කට ඇවිල්ලා තිනවා කියලා හිතන්නකෝ. එතකොට ඒ දැන් දැනට පවතින
ක්ලාස් දෙකට ඇවිල්ලා කියලා තියෙනවා හිතන්නකෝ. එතකොට ඒ ක්ලාස් දෙකට ඇවිල්ලා තියෙන ඩේට් එක තමයි උතනට දාන්න ඕනේ. වැරදිලාවත් ඔයන්ට ක්ලාස් දෙකටත් ඇවිල්ලා ඔයා දැන් ඇවිල්ලා තියෙනවා ක්ලාස් 1. ක්ලාස් 1 ඇවිල්ලා තියෙනවා appointment date of current designation කියලා කියන්නේ. ඒ ක්ලාස් විදියට චේන්ජ් වෙච්ච හෝ ප්‍රොමෝෂන් එකක් ලැබිලා ඒ අවසාන දැනට තියෙන ලාස්ට් ස්ටේටස් එක තමයි මෙතන දාන්න ඕනේ. ඒ ඩේට් එක මොකක්ද කියලා කියන්නේ තනතුරක් යටතේ. ඊළඟට දානවා date of due to assume of current designation. ඒ කියන්නේ ඔයා මේ තනතුර යටතේ අවසාන තනතුර යටතේ ඒ කියන්නේ ක්ලාස් එකක් හෝ වේවා ඒ ක්ලාස් එකට මේකක් දෙනවනේ. ඔය ක්ලාස් එකට ප්‍රොමෝෂන් එකක් දුන්නා කියලා දෙනවනේ. එහෙම හෝ වේවා මොකක් හරි ප්‍රොමෝෂන් එකක් හම්බෙලා ඒ යටතේ ඩියුටි ඇසියුම් කරපු දවස. ඒ කියන්නේ ඔයා වැඩ බාරගත්ත දවස මෙතනට දාන්න ඕනේ. හරි. අපි දාමු 2002යි. ඔන්න දැන් මේ අපි අරකම 2002යි. අපි හිතමු 2002යි. අපි හිතමු 9යි. 20 වැඩ බාරගත්තා කියලා. ඔන්න මේ ඩේට් එක දාන්න. ඊට පස්සේ අහන වැදගත් මේකෙන් තමයි ඕගොල්ලෝගේ කරන්ට් සර්විස් එක කවුන්ට් වෙන්නේ. මෙතන අහනවා ඔයා දැනට ඉන්න ආයතනයේ වැඩ බාරගත්තේ කවදද? ඒක අනිවාර්ය කතාව. හරි. එතනින් තමයි ඕගොල්ලෝගේ ට්‍රාන්ස්ෆර් එක ප්‍රොසෙස් වෙන්නේ මේ සර්විස් එක අනිවාර්යයෙන්ම ඕන වෙනවා. හරි. ඒ නිසා අන්න ඒක තෝරන්න, ඒක හරියටම තෝරන්න. එතකොට මේ ඩේට් ටික අනිවාර්යයෙන්ම මේ ඩේට් 1 2 3 4 5ක් තියෙන ওই ඩේට් පහ අනිවාර්යයි. ඒක නිසා ඕක තෝරලා ඊට පස්සේ සබ්මිෂන් යන්න. සබ්මිෂන් ගිහිල්ලා ඉවර වෙලා ඊට පස්සේ සබ්මිට් කරන්න මෙතනින් ක්ලික් කරන්න. හරි. සබ්මිට් කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරාම සමහර විට data incomplete කියලා එන්න පුළුවන්. හරි. බොහෝ විට එකපාරින් සේව් වෙන්නේ නැහැ. data incomplete කියලා එන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක් ආවොත් ඔයා ආපහු මේ ටැබ් 4ට ගිහිල්ලා බලන්න කොතනද මම තෝරගත්ත එක හරියට අප්ඩේට් වෙලා නැත්තේ කියලා. එතකොට සමහර විට වෙන්නේ මෙතන මේ ඩිවිෂන් සෙක්‍රටරියට් කියන එක සේව් වෙලා නැහැ. අපි ඒක නැවත තෝරගන්නවා. ඊට පස්සේ ආපහු සිටි කියන එක තේරෙලා නැහැ. ඒකත් මම තෝරගන්නවා. ආයෙ බලන්න මේ නිල් පාටින් පල්ලෙන් ප්ලීස් සිලෙක්ට් වෙඩු කියලා තියෙන වැටෙනවා. නිල් පාටින් වැටෙනවා. ඒ තේරෙලා නැති දැන්. අනිත් ඒවා ඕකේ. ඊට පස්සේ මෙතනත් බලන්න. මෙතන ඉෂුව එකක් නැහැ. ආයෙ ඊට පස්සේ සබ්මිෂන් ගිහිල්ලා ආයෙ සබ්මිට් කරන්න. දැන් වැටුනේ මොකද? සක්සස්ෆුලි අප්ඩේට් කියලා දැන් වැටුණා. දැන් ඕකේ. දැන් ඔයාගේ data බේසික් ඉන්ෆෝමේෂන්ස් ටික වැටිලා තියෙනවා. දැන් ඕගොල්ලන්ට දාන්න තියෙනවා තව කෑලි දෙකක්. එඩියුකේෂන් ඩීටේල්ස් දාන්න තියෙනවා, ෆැමිලි ඩීටේල්ස් දාන්න තියෙනවා, ලිව් ඩීටේල්ස් දාන්න තියෙනවා. හරි. එතකොට එඩියුකේෂන් ඩීටේල්ස් ගිහිල්ලා ඉවරලා ඕගොල්ලෝ මේක ෆෝම් එකට ගියාට පස්සේ තේරෙයි O level and higher educations කියන කාරණා ටික අපිට දාන්න පුළුවන්. හරි. O level කියන ඒවා දාන්නේ කොහොමද? මෙතන ගියා exam type එක ගත්තා. ඊට පස්සේ කීවෙනි attempt එකද කියලා තේරුවා. ඊට පස්සේ අවුරුද්ද මොකක්ද කියන එක තේරුවා. තෝරලා ඉවරලා index number එක දැම්මා, school එක දැම්මා. ඊට පස්සේ මෙතනින් subject එක තෝරනවා. අපි O level නේ දාන්නේ. AL කියලා තියෙනවා, OL කියලා තියෙනවා. මෙතනින් තෝරගත්තා. තෝරගෙන ගිහිල්ලා මෙතනින් grade එක තේරුවා, add කළා. add කරාට පස්සේ මේක පහළට වැටෙනවා. හරි. මම දැන් නිකන් මේක add කරා කියලා හිතන්නකෝ. හරි. data incomplete subject එකම තෝරලා. index number එක දැම්මේ පොඩි. දැම්ම subject එක ඕකේ. school එක දැම්මෙත් නෑ. හරි. ඔන්න මම දැන් ඇඩ් කරා. හරි. ඔන්න බලන්න එයා ඒතුළු රෙකෝඩ් එක ඇඩ් වෙනවා. ඒ විදිහට ඒ O level ටික A level O level ටික උතනින් තෝරලා දාගන්න. ඊට පස්සේ higher education කියන ගියාට පස්සේ එතනත් අර වගේමයි ඔප්ෂන්ස් ටිකක් තියෙනවා තෝරගන්න. තෝරගෙන ඇඩ් කරගන්න. එතකොට higher education වලට වැටෙන්නේ ගොඩක් professional educations. ඒ කියන්නේ degrees, masters, PhD අන්න ඒ ටික තමයි වැටෙන්නේ. හරි. ඒතකොට ඒ ටික දාලා ඉවරලා ඕගොල්ලෝ education details ටික උතනින් දාන්න පුළුවන්. ඊළඟට family details යන්න. family details වලදී ඕගොල්ලන්ට තවත් ප්‍රශ්න ටිකක් එනවා කියලා කිව්වා. මෙතන family details වලදී ඕගොල්ලෝ දාන කෙනාව මේ පොඩ්ඩක් මෙතන type එක තෝරගන්න. හරි. type එක තෝරලා පොඩ්ඩක් refresh කරගන්න. මෙතන මේ number එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මේක නම් මකන්න එපා. හරි. මේක code එකක්. මේක මකන්න එපා. එතකොට ඔය number එක තියෙන්න ඕනේ. දැන් ඔයා දාන්න යන්නේ පුතෙක් හරි දුවෙක් හරි නම් සන් කියලා හරි ඩෝට කියලා හරි තෝරගන්න. තෝරගෙන ඉවර වෙලා දැන් සමහර අයට එනවා නැෂනල් ඒ කියන්නේ මෙහෙමයි. දැන් පුතාට නැෂනල් ID කාඩ් නම්බර් එකක් නැහැනේ. පොඩි ළමයිට. ඉතින් ඒක නිසා නමුත් දැන් මේක මේ අපිට නම්බර් එකක් ඕන වෙනවා. මොකක් හරි යුනික් නම්බර් එකක්. ඉතින් ඒක නිසා මේ නම්බර් එකක් ඔටෝ ජෙනරේට් වෙන්න හදාලා තියෙනවා. හරි. ඒක දාලා ඉවරලා නම මොකක්ද කියලා දාගන්න.
මම දැන් ඕක දැම්මා. ඊට පස්සේ මේ date of birth අපි දාගමු. එකක් දැම්මා. හරි. ඊට පස්සේ මෙතන මේ ටික disable. ඒක ගැන හිතන්න එපා. මේක අවශ්‍ය වෙන්නේ දැන් මේ ওই කාල යාත්‍රා ගිහින් උතොට ෆිල් කරනකොට වැඩ කරපු තැන මේව කරන්න. ඉතින් ඒක අවශ්‍යයි. නමුත් මෙතන තියෙනවා. මෙතන ඉස්කෝලේ දාන්න. ඉස්කෝලයක් තියෙන්න පුළුවන්. ඉස්කෝලේ යවන්න නැහැ වෙන්නත් පුළුවන් දැනට නේ. ඒකට එහෙම වුණොත් ඉරි කැලලක් ගහන්න ඉස්කෝලයක් නැත්නම් එහෙම නැත්නම් ඉස්කෝලයක් තියෙනවා නම් උතන ඒක දාන්න. ඉස්කෝලේ ඇඩ්‍රස් එක අහනවා. ඒකට ඉස්කෝලේ ඇඩ්‍රස් එකකුත් මේ ඉස්කෝලයක් නැත්නම් ප්‍රශ්නයක් නැහැ. මේ ඉරි කැලලක් ගහන්න එහෙම නැත්නම් ඇඩ්‍රස් එකක් දාන්න. හරි. මට දැන් මෙතන නැති නිසා මම දැන් ඉරි කැලලක් ගහනවා. හරි. ඊට පස්සේ මම දැන් ඕක සබ්මිට් කරනවා. හරි. සබ්මිට් කරාම මේ මෙතනින් සබ්මිට් වෙයි. හරි. ඊළඟ කාරණේ successful add details කියලා වැටෙනවා. එතකොට ඔයාට දැන් මේක පල්ලෙහෙන් පෙන්නන්නේ මෙන්න මෙයා වැටලා තියෙනවා. දැන් ඔයාට මේක අවශ්‍ය නැත්නම් ඒ කියන්නේ මේක වැරදිලා නම් ඔයා මේ උනේ ඔයාට වැරදිලා නම් උනේ මෙතන delete කියලා දෙන්න මේකල යන්න. හරි. ඊට පස්සේ දැන් මං යනවා මේ තව එක්කෙනෙක් දාන්න load එකේ. හරිද? එතකොට ඔයා හොඳට පොඩ්ඩක් හැබැයි චෙක් කරලා බලන්න මෙන්න මෙතන මේ එන කෝඩ් එක. මෙන්න මේ කෝඩ් එක ළමයි. මේ එන කෝඩ් එක මෙතන තියෙනවද නැද්ද කියන එක තෝරන්න. පොඩ්ඩක් බලන්න. හරි. මේ කෝඩ් එක දැන් ඔයා තව එක්කෙනෙක් නම් දාන්නේ ඒක වෙන එකක් වෙන්න ඕනේ. මේක වෙන්න බෑ. හරිද? මේකට දාපු කෝඩ් එක මෙතන තියෙන්න බෑ. හරි? මෙතන තියෙන්න බෑ. ඒක වෙන එකක් වෙන්න ඕනේ. එකම සමානයි නම් ඇත්තටම රෙකෝඩ් එක වැටෙන්නේ නැහැ. සමහර අයගේ ප්‍රශ්න වෙලා තින්නේ ඒක. ඒක නිසා ඔයගොල්ලෝ මෙතන යුනික් කී එකක් දාන්න මොකුත් දාන්න බෑ. මෙයා ඩිෆයින් කරලා ඒ කියන්නේ මේක තෝරගත්තම ඔටෝමැටිකලි හැදෙනවා. හැදෙන එක තියලා පොඩ්ඩක් බලන්න මේකත් එක්ක සමානද කියලා. බොහෝ විට අසමාන තමයි එන්නේ. නමුත් සමානද කියලා පොඩ්ඩක් බලන්න. සමාන නම් ඒක මොකක් හරි එකක් දාලා මේ චේන්ජ් කරගන්න. ඒක කමන්නේ. ඊට පස්සේ මම දැන් වෙන කෙනෙක් දාන්න යන්නේ. දානවා. දැන් මම මෙතනින් ඩේට් එකක් තීරුවා. හරි. දාලා මෙතනත් එයාගේ ඉස්කෝලයක් අපි දැම්මා. කියලා දැම්මා. මෙතන ඇඩ්‍රස් එකක් දැම්මා. හරි. දාලා මම සබ්මිට් කරා. එතකොට සක්සස්ෆුල් ඇඩ් වෙනවා කියලා වැටෙනවා. එතකොට බලන්න මේ දෙවෙනි එකත් වැටලා ඇති. මේ ඉස්කෝලේම වැටලා තියෙනවා. ඊට පස්සේ අපි හිතමු කාලයාත්‍රා දානවා කියලා. එහෙම වුණොත් දැන් අපි හිතමු වයිෆ් දාන්නේ. හරි. එතකොට එහෙමනම් දැන් මේ කෝඩ් එකත් පොඩ්ඩක් බලන්න. මෙතන ඇත්තටම ID එකක් දාන්න පුළුවන් නේ ඔයගොල්ලන්ට. එතකොට අපි දානවා ID එකක්. අපි හිතමු ඔක දැම්ම කියලා. රයිට් මෙතන මම දැම්මා. මෙතන ඩේට් දැම්මා. හරි. මෙතනට දැන් ඇක්ටිව් වෙනවා මේවා ටික. ඇයි ඒ? මෙතන වර්ක් ප්ලේස් එකක් මෙයා වැඩ කරනවා වෙන්න පුළුවන් කොහේ හරි. වැඩ කරනවා වෙන්න පුළුවන්. අපි දැන් ඕක දාමු. හරි. මොකක්ද දාන්න. ඕක මෙහෙමයි. ඕක තෝරන්නේ නැහැ. ඒක ටයිප් කරන්න තමයි තියෙන්නේ. work place address එක අපි දාගමු. ඔහොම එකක් දැම්ම. දැන් මේව නැහැ disable. හරි. ඊට පස්සේ submit කරන්න. submit කරාම ඔයගොල්ලන්ට පේනවා ඒ information එකක් වැටෙනවා. හරි. මේ තියෙන. හරි. ඒ ටික වැටෙනවා. එතකොට ඔයගොල්ලෝ family details okay. ඊට පස්සේ live details. live details ගන්න ලොකු දෙයක් නෑ. මම live එකේ type එක මොකක්ද කියලා තෝරන්න. ඊට පස්සේ කවද ඉඳන් කවද දක්වාද කියන එක දෙන්න. එතකොට අපි දෙනවා අපි දැන් මේක මොකක් හරි එකක් තෝරගත්තා කියලා හිතන්නකෝ. ඔයගොල්ලෝ හරි එක දාන්න. මම මේ සිම්පල් මේකක් දැම්මට. හරි. සබ්මිට් කරා. ඒතර දැක්කද වැටෙනවා. එතකොට මේවා වැදගත් වෙනවා. දැන් මැටර්නිටි ලිව් වගේ එකක් මේවා කරාම වැදගත් වෙනවා. මේ අමතක කරන්න බෑ. මෙතන රින වැටෙන්නේ මේ අපි අනිත් ඩේට් එකක් දාගත්තා. මේක මම මේ වෙරිෆිකේෂන් එකක් දාලා නැහැ මෙතනට. මෙතන මේ කියන්නේ 2 එක අඩුයිනේ. ඒකයි මේ රින වැටෙන්නේ. හරි. ඒක නිසා මේක ආවොත් එimhe ඔයගොල්ලෝ මෙතනින් මේක මේ මම වෙරිෆිකේෂන් එකකට දාලා නැහැ. මෙතන මේ ඩේට් එක හරියට බලලා දාන්න. ඒ ඩේට් එක දාන්න මේ 2 එක මේ from එක. හරි. එහෙම දාලා රිමාක්ස් එකක් තියෙනවා නම් මෙතනට දාන්න පුළුවන්. දාලා ඇඩ් කරන්න. හරි. මේක අවශ්‍ය නැත්නම් ඩිලීට් කරන්නත් පුළුවන්. මේ එහෙම දාලා දැන් මොකක් හරි එකක් දාලා ඔය
මේ දැන් මේක වැඩි මෙහෙමයි උනේ මම දැන් 16 දෙනවා මෙච්චර නෑ නේ ලියුනේ මම සරල එකක් 2007 හරිනේ මම ඔක දාලා සබ්මිට් කරා හරිනේ එතකොට මේක වැටුණා හරිද එතකොට බලන්න මේ ඩේට්ස් වලින් එන්නේ ඇත්තටම ඩියුරේෂන් එක ඒක එනවා එතකොට ලිව් ඩීටේල් උත් හරි අන්න එහෙමයි දාන්නේ එතකොට ඔන්න ඔය ටික ඔච්චරයි දාන්න තියෙන්නේ ඔයගොල්ලන්ට බේසික් ඉන්ෆර්මේෂන් යටතේ ඊට පස්සේ ඔක ක්ලෝස් කළා දැන් යන්න ට්‍රාන්ස්ෆර් එන්ට්‍රි වලට ට්‍රාන්ස්ෆර් එන්ට්‍රි වලට ගිහිල්ලා ඉවරලා ඕගොල්ලෝ මෙතනින් රික්වෙස්ට් එක කියන එක තෝරලා රික්වෙස්ට් එකක් දාන්න මුලින්ම ඕගොල්ලෝ බලන්න මේ රික්වෙස්ට් වලට ගිහිල්ලා ගියාම මොකුත් නැහැනේ මොකුත් නැහැ එතකොට රික්වෙස්ට් කියලා කියන්නේ ඕගොල්ලෝ කලින් දාපු ඒවා අද දැම්මනම් අද දාපු එක අද දාලා කම්ප්ලීට් කරලා වැටුණා නම් මෙතනට වැටෙනවා ඒක. ඒක මකන්න පුළුවන්. ඒ ඇප්ලිකේෂන් එක බලන්න පුළුවන්. ඒ අදාළ රෙකෝඩ් එක තෝරගෙන. හරි. ඊට පස්සේ ඇඩ් රික්වෙස්ට් අපි ඒක වැඩක් නැහැ. මම ඒ රික්වෙස්ට්ස් කතාව වැඩක් නැහැ. ඇඩ් රික්වෙස්ට් කියන එක තමයි වැදගත් වෙන්නේ. ඇඩ් රික්වෙස්ට් එකේදී අපි මෙතන බටන් දෙකක් තියෙනවා. හරි. ඇඩ් රික්වෙස්ට් සහ රික්වෙස්ට්ස්. රික්වෙස්ට්ස් කියන එක ක්ලික් කරොත් ඕගොල්ලෝගේ ප්‍රීවියස් රික්වෙස්ට් එක වෙන්නනවා. ඇඩ් රික්වෙස්ට් කියලා කියන අලුත් එකක් දාන්න පුළුවන්. ඔයාගේ අනිවාර්යයෙන්ම බලන්න ඕනි ඊළඟ කාරණේ මෙන්න මෙතන ඔයාගේ NIC එකයි නමයි තියෙනවද කියන එක. සමහර වෙලාවට මේ NIC එකයි නමයි නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ සමහර සෙෂන් එක එක්ස්පයර් වෙලා හරි මොකක් හරි මේ මෙමරි එක ක්ලියර් වෙලා හරි මොන හරි දෙයක් වෙලා මෙතනට මේ data ටික එන්නේ නැති ප්‍රශ්නේ. ඒකෝට අනිවාර්යයෙන් මේක ක්ලෝස් කරන්න. ක්ලෝස් කළා ආපහු එන්න. ඇවිල්ලි ඉවරලා අනිවාර්යයෙන්ම මේ දෙක තියෙනවද කියලා බලන්න. ඊට පස්සේ මෙතනින් අපි දැන් අවුරුද්ද ඇනුවල් නේ දාන්නේ 2023 නේ. ඒක දාන්න නෝමල් නම් 2022. ඕක අරගෙන මෙතනින් ඇනුවල් කියන එක තෝරගන්න. තෝරගත්තට පස්සේ මේකෙත් අර ආයතන කතාව ඉස්සලා මම කියපු තියෙනවා. හරි. මේකේ ආයතනේ අනිවාර්යෙන් තෝරලා දාන්න ඕනි. එතකොට මෙතනින් ගියාට පස්සේ ඔයාට පුළුවන් අර වගේම තමයි. මෙතන දිස්ත්‍රික් එකක් තෝරවුවොත් ඒ දිස්ත්‍රික්කයට අදාළ ආයතන ටික තමයි එයා ෆිල්ටර් කරලා දෙන්නේ. එහෙම නැත්නම් මොකද තෝරන්න නැතුව හිටියොත් අපිට ඒ දිස්ත්‍රික්කයෙන් ෆිල්ටර් වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය කැටගරි එකක් ෆිල්ටර් කරලා ගන්න පුළුවන්. මම දැන් ඉල්ලනවා පළවෙනියට මෙන්න මේ ආයතනේ. සමහර අය තව කාරණයක් කරනවා එකක් තෝරගන්නවා එකක් විතරයි තෝරගන්නේ. හැබැයි ඒගොල්ලෝ මෙතනට දාන්න. එහෙම කරන්න එපා. එකක් තෝරගන්න වෙන පළවෙනි එකට දාන්න. හරි මේ ප්‍රයොරිටි 1 2 3 කියලා තියෙනවනේ. එකයි නේ තෝරගන්නේ පළවෙනි එකට දාන්න. සමහර අය දෙකට දානවා සමහර අය තුනට දානවා. එතකොට මේ දෙකම හිස් අනිත් අන්තිම එකේ හරි එහෙම නැත්තම් මේකයි හිස් මෙතනට එනවා. ආයතන එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ අවශ්‍ය විදිහට තෝරගන්න පුළුවන්. මේකෙත් මේ විදිහට තෝරගෙන ඉවරලා දැන් මම ගන්නෙ කොමර්ස් ඩිපාර්ට්මන්ට් විතරයි. පල්ලෙහෙත් ඒ කොමර්ස් ඩිපාර්ට්මන්ට් එකට අදාළ සමහර සබ් ඒවා ඇවිල්ලා තියෙනවා. නමුත් ඒක මම තෝරන්නේ මට ඕන මේක. ඒක නිසා මම ඕක විතරක් තෝරලා සිලෙක්ට් කියලා දාන්න. හරි? අරක තේරුවොත් අරක තමයි එන්නේ. පල්ලෙහෙක තියෙන්නේ. හරි. එතකොට දැන් මම එකයි තෝරන්නේ. ඒ නිසා මම උතනට දැම්මා. මට ඕන තව එකක් තෝරන්නත් පුළුවන්. මම එහෙම කරේ නෑ. මම උතන දැම්මා. ඊට පස්සේ මම area of work මේක අනිවාර්යෙන් අවශ්‍යයි මේ තෝරගන්න. ඔයාට දැන් මේ සඳහන් කරපු ආයතන වලින් යමක් දෙන්න බැරි වුණොත් ඔයා වැඩ කරන්න අවශ්‍ය ඒරියා එකක් මෙතනින් තෝරගන්න පුළුවන්. මම එකක් තෝරගන්න කොහොම තෝරගත්තා. ඊළඟට ඕගොල්ලෝ ට්‍රාන්ස් ඇප්ලිකේෂන් එක සේව් නොවෙන්න කරන තවත් වැරද්දක් තමයි මෙන්න මේ කතාව. මේකේ ඕගොල්ලෝ පැහැදිලිවම පේනවා පල්ලෙහා පුටුවක් තියෙනවා කියලා මේ තියෙන්නේ. පල්ලෙහා පුටුවක් තියෙනවා කියලා පැහැදිලිවම පේනවා. ඕගොල්ලෝ කරන්නේ මොකද්ද? මෙතනින් තෝරනවා රීසන් එක අනිවාර්යයෙන්ම රීසන් එකක් තෝරන්න ඕන. මෙතන රීසන් එක තෝරනවා. තෝරලා ඉවර වෙලා ඔතන ඔහොම තෝරලා ඔහොම තියලා මෙතනින් සේව් කරනවා. එච්චර. සමහර විට මෙතනින් මොකක් හරි ෆර්දර් ඩීටේල්ස් ටිකක් දාලා මෙතන සේව් කරනවා. නමුත් ඒක එතකොට සිස්ටම් එක හිතන්නේ මෙතන ඔයා රීසන් එකක් තේරුවේ නැහැ කියලා දෙන්නේ නැහැ. මොකද මේක තෝරලා අනිවාර්යයෙන්ම ඇඩ් කරන්න ඕනේ. ඇඩ් කිරීමක් දාලා තියෙන්නේ දැන් ඔයගොල්ලෝ හිතන බලන්න list of reasons නේ හන්නේ reasons එකක් නෙවෙයි කිහිපයක් තියෙන්න පුළුවන්. ඒක නිසා මෙතනින් අපිට බෑනේ කිහිපයක් තෝරලා තියන්න මෙතන. නේද? කිහිපයක් තෝරලා තියන්න බැරි නිසා අපිට එකක් දෙකක් මෙතනින් දාන්න අවස්ථාව දෙන්න ඕනේ. ඒ අවස්ථාව තමයි මේ දීලා තියෙන්නේ. හරි? ඒක නිසා අනිවාර්යයෙන්ම add කියලා බටන් එකක් තියෙනවා, remove කියලා බටන් එකක් තියෙනවා. remove කියන්නේ මේ අවශ්‍ය නැති එකක් වැටුනොත් ඒක අයින් කරන්න. දැන් මම other කියලා එක දාලා add කරනවා කියලා හිතන්නකෝ. මට ඕක ඕනේ නැහැ. මට ඕන මේක ආයෙ තෝරලා remove කරන්න පුළුවන්. හරි? ඒතකොට අර දෙක විතරයි තියෙන්නේ. දෙකක් හරි එකක් හරි උතනට දාන එක හරි දෙක හරි ඔයා මෙතනට add කරන්නම ඕන. ඒ ඇඩ් කළේ නැත්නම් මේක සේව් වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ නැත කියන එකට ටයිප් මෙතන දැන් තියෙනවා මේ රීසන් එකක් දාන්න පුළුවන්. further details යටතේ සිංහලෙන් ටයිප් කරන්න, ඉංග්‍රීසියෙන් ටයිප් කරන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. හැබැයි මෙතනත් අනිවාර්යයෙන්ම පොඩ්ඩක් බලන්න. apostrophe දාන්න එපා. පුළුවන් නම් මේකත් නොදා ඉන්න. හරි. මේකත් නොදා ඉන්න apostropheත් නොදා ඉන්න. හරි. මේ දෙකම දාන්න එපා. සේව් වෙන්නේ නැහැ.
පුළුවන් තරම් ඒ දෙක නැතුවම කරන්න. සමහර වෙලේ යුනිකෝඩ්ස් වලදී මේකට එන්න පුළුවන් වෙයි තයන්න. ඒක නිසා තයන්න නොදා ඉන්න බැරි නිසා ඒක දැම්මට කමන්නේ නැහැ. අපොස්ට්‍රොෆි නම් දාන්න එපා. අපොස්ට්‍රොෆි අවශ්‍යත් නැහැ ගොඩක් තැන් වලදී. මේ තිත තමයි මේ සිංහල වලදී එන්නේ දාන්න එපා. හරි. දැන් යුනිකෝඩ් දැම්මොත් එහෙම එන්නේ මම යුනිකෝඩ් එක අරන් ඔයගොල්ලෝ වෙන්නන්න. යුනිකෝඩ් දැම්මොත් මම මේක නිකන් කොහොම ටයිප් කරාම උතන්ට එන්නේ තිතක්. ඔයගොල්ලෝ මෙහෙම දාලා තිතක් තියෙනවා ඇති. දාලා උතන තිතක් තියෙනවා. තිත තිබ්බ ගමන් මේක අපොස්ට්‍රොෆි එකක්. මේක පොඩ්ඩක් බලපානවා. මේක අප්ඩේට් නොවෙන්න. හරි. ඒක නිසා තිත් තියන්න එපා. තිත් තියන්න නැතුව මේ ඔයගේ වචන ටික පුළුවන් තරම් කෙටියෙන්. ඒ කියන්නේ වැඩි දාන්න එපා. මේකේ එක්තරා ප්‍රමාණයක් දාන්න පුළුවන්. පුළුවන් තරම් කෙටියෙන් සටහන් කරලා සේව් කරන්න. එච්චරයි. මෙතන නෝ කියලා දානවා. හරි. මම සේව් කරනවා. එච්චරයි කරන්නේ. ඒකට සක්සස්ෆුල් රෙකෝඩ් එක සේව් කියලා මෙතනට වැටෙනවා. ඊට පස්සේ මේකේ තියෙන එක නෙමෙයි මේ ඔයාගේ data එක. හරි. මේකේ තියෙන්න පුළුවන් මේක ඊට පස්සේ ආපහු නිකන් රිෆ්‍රෙෂ් කරලා ගත්තාට පස්සේ මේකේ ওই ටික අයින් වෙනවා. හරි. මේ add request කියන එක තියෙන්නේ ඔයාට මේ ඔයාගේ information ටික collect කරලා system එකට දාන්න. ඒකේ සමහරට ඒ වෙලාවේ තිබුණාට පස්සේ ආපහු පෙන්නන්නේ නැහැ. ඔයගොල්ලෝ මේක බලලා ඉවරලා හිතන්න එපා මේක මගේ request එක වැටුන්නේ නැහැ කියලා. ඒක තියෙන්නේ request කියන එක ඇතුලේ. මේ බලන්න එහෙම request කියන එක ගත්තට පස්සේ ඔයාට record එකක් මෙතනින් පෙන්නනවා. හරි. මේ record එක පහළ තියෙන informations පෙන්වන්නේ නැහැනේ. මේකයි ළමයි. මෙතන මේ records කිහිපයක් මෙතන තියෙන්න පුළුවන්. එකක් තමයි මෙතන තියෙන්න පුළුවන් දැන් දාපු එක. මෙතන තියෙන්න පුළුවන් 2002 දාපු එක. 2018 දාපු එක. ඒ විදිහට දාපු සෙට් එකක් තියෙන්න පුළුවන්. එතකොට මෙයා දන්නේ නැහැ ඔයා මේ රික්වෙස්ට් එක ඩිලීට් කරන්න යන්නේ හෝ මේ ඇප්ලිකේෂන් එක view කරන්න යන්නේ මොන රෙකෝඩ් එකටද කියලා. ඒක නිසා අනිවාර්යයෙන්ම මේක තෝරගන්න. මෙතනට ගිහිලා select කියන එක දෙන්න. select කියන එක දුන්නම select කියලා දුන්නම පොඩි ප්‍රශ්නයක් වෙනවා. එයා ආපහු එනවා මේ මුල් ඒ කියන්නේ මේ අතර මේ tabs දෙකක් තියෙනවා. එතකොට මේ tabs එක එකම form එකේ තියෙන නිසා මෙයා අර මොකක් හරි event එකක් pass වුණ ගමන් මෙයා මුලට එනවා. ඒක නිසා ආපහු මේකට එයි. එතකොට ඕගොල්ලන්ට හිතෙයි මේක මේ වැඩ කරන්නේ නැහැ කියලා. එහෙම නැහැ. ආපහු යන්න මෙතනට. ගියාට පස්සේ ඕගොල්ලන්ට පේනවා අලුතෙන් මෙන්න ඔයාගේ request එකට දාලා informations ටික පල්ලෙහින් තියෙනවා. හරි. මේ information ටික තියෙනවා කියලා කියන්නේ පල්ලයට. ඒ කියන්නේ ඔයා තෝරගත්ත record එකට. මේක තෝරගත්ත ඔයා වෙන record එකක් නම් මෙතන වෙන එකක් තිබිලා. තෝරගත්ත වෙන එකක් නම් ඒකට අදාළ informations ටික මෙතන තියෙනවා. හරි. ඒ නිසා ඔයා දැන් තෝරගෙන තියෙන්නේ කියලා හිතන්න පුළුවන් පළවෙනිම කාරණේ තමයි මේ record එකට අදාළ informations in detail ටික පහලින් තියෙනවා. හරි. එතකොට ඒක තෝරගත්තා කියලා කියන්නේ ඔයාට පුළුවන් මේක දැන් තේරිලානේ. එක්කම කන්න පුළුවන්. එහෙම නැත්නම් view application එක අරගෙන බලන්න පුළුවන්. දැන් ඔයා රෙකෝඩ් එකක් දාපු ගමන් ඇප්ලිකේෂන් එකේ ආයතන ප්‍රධානියා රෙකමෙන්ඩේෂන් කළා නැහැනේ. ඉතින් ආයතන ප්‍රධානියා රෙකමෙන්ඩේට් කළා නැති නිසා මේ ඔයා මේකකින් බොරුවට print කරලා තේරුමක් නැහැ. ආයතන ප්‍රධානියා රෙකමෙන්ඩේෂන් එක අරගෙනම print කරා නම් හොඳයි ඉතින්. එහෙම නැතත් කමන්නේ අපි මේ රෙකෝඩ් එක අපිට පේන්න තියෙනවා. ඔයා දාපු තප්පරෙන් අපේ ළඟ රෙකෝඩ් එක තියෙනවා. ඒක නිසා අපි ඒක process කරනවා. හරි. බොහෝ විට ආයතන ප්‍රධානියාගේ අනුමැති අරගන්න උත්සාහ කරන්න. ඒක උත්සාහ කළා අවශ්‍ය නම් විතරක් මේ ඇප්ලිකේෂන් එක print කරලා ගෙන්න. ඒක ඇත්තටම print කරලා එවන්න අවශ්‍ය නැහැ. මොකද අපි මේ අර paper wastage එක නැති කරන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. එතකොට ඒක print කරලා එවන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝගේ informations ටික අපිට තියෙනවා. ආයතන ප්‍රධානියට කියන්න recommend කරන්න කියලා. recommend කරපු ගමන් මෙතන වැටෙනවා recommend කියලා. කිසිම action එකක් මේ record එකට දැනට අරන් නැත්තම් ආයතන ප්‍රධානියා හෝ මෙහි හෝ කිසිම තැනක ඇක්ෂන් එකක් කරන්නේ නැත්නම් ඔයා දාපු ගමන්ම තියෙන විදිහට නම් තියෙන්නේ no action කියලා මෙතන ස්ටේටස් එකේ පෙන්නනවා. no action තියෙන එකක් විතරයි ඔයගොල්ලන්ට delete කරන්න පුළුවන් වෙන්නේ. හරි? මෙතන change වෙලා තිබ්බොත් මේ වචනේ delete කරන්න බෑ. ඒක නිසා ඔයාට පුළුවන් වෙන්නේ ආයතනෙන් recommend කළොත් ඔයාට මේක delete කරන්න බෑ. ඒක නිසා no action තියෙනවා නම් විතරක් ඔයාට select කරලා delete කියන option එක දුන්න ගමන් ඔන්න බලන්න select කරා. ගොඩාක් අය කියනවා delete කරගන්න බෑ කියලා. ඔන්න delete දුන්නා. හරි. successfully remove record. හරිද? සමහර විට මෙතන ගියාට පස්සේ ඔක කොහොම වෙන්නයි. නමුත් ඔයා මේක refresh කරන්න. මේ address bar එකට ගිහිල්ලා මේ link එක ආපහු enter කරන්න. එහෙම නැත්නම් ආපහු මුලින් ඉඳන් load වෙන්න. එහෙම load වුණාට පස්සේ මෙතන record එක නැහැ. ඒ කියන්නේ මෙයා අර ලෝඩ් කරගත්ත එක ෆෝම් එකේ එහෙම තියාගන්නවා. ඒ වෙලාවේ හිස් කරන්නේ නැහැ. ඊට පස්සේ යා හිස් කරලා දෙනවා. එතකොට ඔයාට ආපහු එකක් දාන්න පුළුවන් වුණා. හරි? එහෙම අවස්ථාවක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝගේ වැරදුනොත් එහෙම රික්වෙස්ට් එක delete කරලා දාන්නේ ওই විදිහට.
එතකොට දැන් ඔයගොල්ලෝ දැනගත්ත ඇප්ලිකේෂන් එක කොහොමද දාන්නේ, view කරන්නේ කොහොමද, delete කරන්නේ කොහොමද, ඊට හරි. එතකොට මේ දැන් ඔන්න ඔය විදිහට තමයි ඇප්ලිකේෂන් එක අපි දාන්නේ. එතකොට ඔය ඇප්ලිකේෂන් එක ලොකු දෙයක් නෑ. ඔය ටික හරියට දැම්මොත් ඇප්ලිකේෂන් එක අපිට view කරනවා. හරි. එතකොට හරි. ඔන්න ඔච්චරයි. එහෙනම් ඊට අමතරව මොකද ඊට අමතරව නෑ. ඊට පස්සේ ඔයගොල්ලන්ට Apple Romeo එන්නේ. ඊට පස්සේ ඒක ඇප්ලිකේෂන් එක ප්‍රොසෙස් කරාට පස්සේ තව වීඩියෝ දෙක තුනක් මම කරලා එවන්න. හරි. එහෙනම් හැමෝටම සුබ දවසක් නැවතත්. ස්තුතියි මේහා සම්බන්ධ වෙලා හිටියට. ඔච්චරයි අපිට කියන්න තියෙන්නේ. මේ ඊට අමතරව ඔයගොල්ලන්ට ඕන නම් ගිහිල්ලා ට්‍රාන්ස් හිස්ටරි කියන එක අරගත්තොත් හිස්ටරි රිපෝට් එකක් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. මෙතෙක් ඔයගොල්ලන්ට දාලා තියෙන ඒ කියන්නේ ඔයගොල්ලන්ට ට්‍රාන්සස් ඇවිල්ලා තිබුණොත් ඒ හිස්ටරිය මෙතන සර්කල් වයිස් පෙන්නනවා. හරි. ඊට අමතරව තව එකක් තියෙනවා කියන්න අමතකුණා. මේ සර්විස් ගිහිල්ලා ඔයගොල්ලන්ගේ සර්විස් ඉන්ෆර්මේෂන්ස් ටික පොඩ්ඩක් දාන්න. හරි. හිස්ටරි කියලා යන සර්විස් ගිහිල්ලා කොහොමද යන්නේ? අපි මෙතනට යනවා සර්විස් කියන එක. සර්විස් එකෙන් සර්විස් කියන එක තෝරගන්නවා. ඊට පස්සේ මෙතන තියෙනවා ටර්මිනේෂන් and history කියලා. ටර්මිනේෂන් රික්වෙස්ට් කියන එක වෙනම ටර්මිනේෂන් process එකක්. ඒක අපි පසු කාලීනව ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කරන විදිය කොහොමද කියලා. ඒකේ history කියලා එකක් තියෙනවා. history කියලා කියන්නේ ඔයගොල්ලෝ මෙතෙක් තිබ්බ transfer සහ promotion history add කරන එක. ඒ කියන්නේ මේ ඔයගොල්ලෝ අරන් තියෙන transfers promotions මෙතනින් ඇඩ් කරන්න. මේ ඇඩ් කරාම අපි ඒක බලන ඕගොල්ලන්ට ට්‍රාන්ස්ෆර් එකක් දෙන්න යනකොට. එතකොට ඒක වැදගත් වෙනවා ඕගොල්ලන්ට සුදුසු ආයතනය තෝරා ගැනීම සහ ඕගොල්ලොන්ගේ ඉල්ලීම ඕගොල්ලන්ට ලැබීම සඳහා ඒක හරිම වැදගත් වෙනවා. මොකද ඕගොල්ලෝ මෙච්චර කාලයක් කොහේ ඉඳලා තියෙනවද මොනා කරලා තියෙනවද කියන කාරණේ මෙතනට එනවා. ඒක අපි බලනවා මෙතන. ඒක නිසා ඕගොල්ලෝ මේ සර්විස් හිස්ටරි කියන එක අනිවාර්යයෙන්ම දාන්න. ඒකේ ට්‍රාන්ස්ෆර් සහ ප්‍රොමෝෂන් කියලා වර්ග දෙකක් තියෙනවා. එතකොට ට්‍රාන්ස්ෆර් හිස්ටරි යටතේ ඔයා ට්‍රාන්ස්ෆර් වෙලා ආපු ඒ වගේ ට්‍රාන්ස්ෆර් වුණ ඒ වගේ තොරතුරු තමයි දාන්න තියෙන්නේ. ඒතකොට ට්‍රාන්ස්ෆර් ටයිප් එක තෝරගන්න. මොකද්ද ඔය ට්‍රාන්ස්ෆර් දානකොට මොන ට්‍රාන්ස්ෆර් හිස්ටරිද ඔයා දාන්නේ කියන එකේදී ඒ කියන්නේ මොන ටයිප් එකකද ටයිප් එක තෝරගන්නවා. අපි තුමු ඇනුවල් වලින් ඔයා ඔන්න පළවෙනි. ඒ කියන්නේ ඔයාලගේ ට්‍රාන්ස්ෆර්ස් ගණනාවක් තියෙන්න පුළුවන්. ට්‍රාන්ස්ෆර් වෙලා ආපු ආයතන කිහිපයකට ගිය ගණනාවක් තොරතුරු තියෙන්න පුළුවන් හිස්ටරිස් රෙකෝඩ්ස්. හරි. ඒක නිසා ඒක තෝරන්න. දැන් අපි ඇනුවල් එකක් ගත්තා කියලා හිතන්නකෝ. ඒකට ඉන්ස්ටිටියුට් ෆ්‍රොම් කවදා මේ කොහේ ඉඳන්ද ආවේ. එතකොට අර වගේම මෙතනට දාන්න ඕනි කොහේ ඉඳන්ද ඔයා මේ ඒ මුල් ට්‍රාන්ස්ෆර් එක උනේ. from එක දැම්ම. ඊට පස්සේ කොහෙටද ගියේ? ඒක දැම්මා. අපි මොකක් හරි එකක් දාගමුකෝ මම මේක සේව් කරන්නේ නැහැ. හරි. මේ ඔහොම එකක් දැම්මා. ඊට පස්සේ ඕගොල්ලෝ තෝරන්න ඔයාගේ මෙන්න මේකේ තව අමතර ඩීටේල් ටිකක් තියෙනවා. මේ ටික ඕන වෙනවා අපි මේ සිස්ටම් එක ප්‍රොසෙස් කරගන්න අවශ්‍ය නිසා. ඒක නිසා ඕගොල්ලෝ මේක පර්මනන්ට් ඔයාගේ ඩිසිග්නේෂන් බේසික්ස් එකයි ඊට පස්සේ ඔයාගේ සර්විස් එක මොකක්ද කියලා පොඩ්ඩක් තෝරගන්න උතන. හරි. ග්‍රේඩ් එකක් තෝරගන්න. මොකද හේතුව ඔයා ඒ වෙනකොට හිටපු ඉන්ෆර්මේෂන්ස් මේ වැදගත් වෙන්නේ. මේක දාන්න එපා දැන් තියෙන කාරණා. හරි. දැන් ඔයා ඒ කාලේ ඒ ට්‍රාන්ස්ෆර් එකේ රේන්ජ් එක අයත් වෙන කාලයක් තියෙනවා මේකේ. රේන්ජ් එක අයත් වෙන්නේ from to කියලා දෙකක් මෙතන තියෙනවා. හරි. මේ තියෙන්නේ අපි දැන් ඔයා හිටියේ කොහෙද? සිවිල් සිකියුරිටි ඩිපාර්ට්මන්ට් එකේනේ. හරිද? ඔයා ගියේ කොහෙටද? ඩිපාර්ට්මන්ට් ඔෆ් බිල්ඩින් කියන එකටනේ. ඒ දවස්වල ගිය එකට පළවෙනි ට්‍රාන්ස්ෆර් එක මේ දාන්න යන්නේ. එතකොට ඩිපාර්ට්මන්ට් ඔෆ් බිල්ඩින් එකට යනවා මේකේ හිටියේ. එතකොට මේකේ වැලුස් ටික තමයි අපි මේ දාන්නේ. මේකේ ඉද්දි තියෙන වැලුස් ටික. එතකොට මේකේ ඉද්දි තිබ්බ from එක ඒ කියන්නේ අපි හිතමු ඔයා හිටියේ 2006 8යි 16 ඔයා ගියේ 2010 8යි 16 එතකොට ඔයා 2006 8යි 16 ඉඳන් 2010 8යි 16 දක්වා රේන්ජ් එකක් තුල ඉඳලා තියෙනවා කොහෙද? මෙන්න මේ ඩිපාර්ට්මන්ට් මේ ආයතනේ. හරිද? අන්න ඒක තමයි අපි මෙතනදි මෙන්ෂන් කරන්නේ. හරි? ඒතකොට ඒක හරිම වැදගත්. එතකොට මේක හිටපු තැන මේක ගිය තැන ඒ ට්‍රාන්ස්ෆර් එකේ. එතකොට මොකද්ද ඊට පස්සේ අපි හිටියේ එතකොට ඒ තනතුර මොකද්ද? එතකොට හිටියේ මේ කියන්නේ බේසිස් එක සහ ඩිසිග්නේෂන් එක එතකොට හිටපු ඩිසිග්නේෂන් එක අපි හිටියේ ක්ලාස් 2 3 කියලා හිතන්නකෝ. ඔන්න ක්ලාස් 3 හිටියේ. හරි දැන් ඔයා ක්ලාස් 1. නමුත් හිටියේ ක්ලාස් 3. එහෙමනම් අපි දාන්නේ ක්ලාස් 3 කියන එක. ඊට පස්සේ ලෙටර් එක ඉෂුව කරන ඩේට් එක වැදගත් වෙනවා. එතකොට 2010 8යි 16 මම හිතපු එකක් මේ දාන්නේ. 16 අපි හිතමු 18 වගේ 16 2010 8යි
14 වගේ තමයි ලෙටර් එක ඕගොල්ලන්ට දීලා තියෙන්නේ. 14 නන් නෙමෙයි. අපි හිතමු 5 වගේ දුන්නා කියලා, 4 වගේ දුන්නා කියලා. 4 වගේ තමයි දීලා තියෙන්නේ ලෙටර් එක. හරි. ඒ අර ලෙටර් එකේ දිනයක් තියෙනවා නම් ඒ දිනේ තමයි මෙතනට දාන්නේ. හරි. මේ රේන්ජ් එක මතකනේ දාන විදිය. මේ දාන්නේ මේ from කියන ආයතනේ හිටපු කාලේ ඔය දාන්නේ අතර. හරි. එතකොට 17 වෙනිදා අනිවාර්යයෙන්ම Department of Building එකට ගියා වෙන්න ඕන. 17 වෙනිදා කියන්නේ ඔය ඔයගොල්ලෝ වැඩ බාර ගන්න එක වෙනම කතාවක්. නමුත් 16 වෙන්න බෑ. මෙතනට දාන 2 එක වෙන්න බෑ. මේ Department of Building එකට ගිය දවස වෙන එක. වැඩ බාරගත්ත දවස මේක වෙන්න බෑ. තේරුණාද? එතකොට ඔයා ඊළඟ අවස්ථාවේදී ආයේ ට්‍රාන්ස්ෆර් එකක් ගියා නම් Department of Building එකට from එක වෙනවනේ. එතකොට එන ඩේට් එක වෙන්නේ අනිවාර්යයෙන්ම ගිහිල්ලා බාරගත්තේ නේ. හරි. මේ ඩේට් එක වෙන්න බෑ. මේ ඩේට් එක වෙන්නේ අනිවාර්යයෙන්ම මේකේ හිටපු කාලය. තමයි මේ ඩේට් රේන්ජ් එක වෙන්නේ. රයිට්. ඕක දැම්මා දාලා සබ්මිට් කරා. සබ්මිට් කරපු ගමන් මොකද වෙන්නේ? ඔයාගේ ට්‍රාන්ස්ෆර් හිස්ටරියක් ඇටියට සේව් වෙනවා. මෙතන පල්ලෙන් වැටෙනවා. කාලයත් එක්ක වැටෙනවා. හරි. ඊට පස්සේ ප්‍රොමෝෂන් හිස්ටරි. ප්‍රොමෝෂන් හිස්ටරි එකට අපි දාන්නේ මොකද්ද? ඔයා ප්‍රොමෝට් වෙච්ච ඔයා හිටියේ මොකද්ද? ආවේ කොතනටද කියන එක තමයි උතනට දාන්නේ. එතකොට ඔයා ඒ ප්‍රොමෝෂන් එක වෙද්දි හිටපු ආයතනේ දාන්න වෙනවා. අපි හිතමු ඔයා දැන් හිටියේ ඇත්තටම කොහෙද මේ? දැන් අපි එකක් ගත්තනේ. ඒක අර මොකද්ද අපි ගත්තේ මේ සිවිල් සිකියුරිටි එක නේද? සිවිල් සිකියුරිටි එක. අපි ඒකම ගමුකෝ. දැන් ඒක තමයි ඔයා ඉඳලා ඒ ඉන්නකොට තමයි මේ වල තියෙන්නේ. හරි. එතකොට ඔන්න මම තෝරගත්තා. තෝරගෙන ඉවරලා ඔයා දැන් මෙතන බලන්න මේ දෙක තියෙනවා. ඇයි මේ දෙක තියෙන්නේ? ඔයා හිටියේ මොන එකේද? ආවේ මොන එකටද? හරි. බොහෝ විට දැන් ආවේ පර්මනන්ට් මෙන් හිටියා කියලා හිතන්නකෝ. පර්මනන්ට් මෙන් හිටිය. ඒ කියන්නේ සමහර අය වෙන්න පුළුවන් කැෂුවල් ඉඳලා කොන්ට්‍රැක්ට් ඉඳලා එහෙම ඇවිල්ලා වෙන්න පුළුවන්. හරි. ආවේ මොකටද? සිලෙක්ට් මෙතනින් තෝරගන්නවා designation from. හරි. හිටියේ ඔයා ඇත්තටම අපි හිතමු හිටියේමත් මැනේජ්මන්ට් ඇසිස්ටන්ට් කියලා ගමුකෝ අපි. කළමනාකර සේවයේම ගමුකෝ අපි. කෝ එක. හරි. හිටියේම ඕක. ඔයා ආවෙත් ඒකටමයි. හරි. ඒක හම්බෙච්ච ප්‍රොමෝෂන් එක. හම්බෙච්ච ප්‍රොමෝෂන් එක ඒකමයි. එතකොට හිටියේ ග්‍රේඩ් එක 3 සහ ආවෙත් ග්‍රේඩ් එක 3ට ක්ලාස් එක හිටියේ 3 ආවේ 2 කියලා හිතන්නකෝ. ආවේ 2. එතකොට ඒ ලෙටර් එක ඉෂුව කරපු එක තමයි මෙතනට දාන්න. අපි හිතමු ඔන්න ඔයගේ මොකක් හරි එකක් දැම්ම කියලා හිතන්නකෝ. රයිට්. from එක මොකද්ද? මේත් අරක. ඒ කියන්නේ ක්ලාස් 3 වල ඔයා ගත කළ කාලය. from සහ to කියලා කියන්නේ. එතකොට මම දානවා දැන් අපි හිතමු ඔයාට අපොයින්ට්මන්ට් එක හම්බුනේ 2004 ඉඳන් ඔයා ගත කළ කාලේ 2004 එක තමයි ඔයාට ලෙටර් එක ඉෂුව කරලා තියෙන්නේ. අපි හිතමු එතකොට ඔයා හම්බ වෙන්නේ ඔයාට ඉන්ෆෝමේෂන් එක 2014 පහගේ හරි එකනේ ලෙටර් එක ඉෂුව කරලා තියෙන්නේ. ඔබ පහසිට වෙන්නත් පුළුවන් සමහරට බෑක් ඩේට් කරලා වෙන්නත් පුළුවන්. හරි. එතකොට ඒ රේන්ජ් එක දාන්න. ඔන්න ඕක දැන් දාලා සබ්මිට් කළා. සබ්මිට් කරාම ඒක ලැබුණා. ඒතකොට අනිවාර්යයෙන් මතක තියාගන්න ඕනේ කාරණේ මොකද්ද? අනිවාර්යයෙන් මතක තියාගන්න ඕනේ කාරණේ තමයි ඔබ මෙම දාන ඩේට් රේන්ජ් එක විය යුත්තේ ඔබ මේ from තනතුරු trade එකේ හිටපු කාලේ. ඒක තමයි වැදගත්ම කාරණේ. හරි. ට්‍රාන්ස්ෆර් ගත්තොත් එහෙම ඒක මොකේද වෙන්නේ? ඔබ from ආයතනයේ හිටපු කාලේ. හරිද? ට්‍රාන්ස්ෆර් එකේ රෙකෝඩ් එක උතන වැටෙනවා. ප්‍රොමෝෂන් රෙකෝඩ් එක මෙතනට වැටෙනවා. හරිනේ? රයිට්. එතකොට ඕගොල්ලන්ට ඒක වින් කරලා පෙන්නනවා. මෙතන PRM කියලා පෙන්නනවා. මෙතන TRM කියලා පෙන්නනවා. හරි. ඔන්න ඔහොම තමයි සර්විස් හිස්ටරිය දාන්නේ. රයිට්. එතකොට ඕගොල්ලන්ට මේ දාන්න ඕන වැදගත් කාරණා වලින් කිහිපයක් මම දැන් කතා කරා. මම හිතනවා මේක ගොඩක් දුර ප්‍රමාණවත් ඇති. ඒ වගේම ඕගොල්ලන්ට තවම අපි පහසුකම් දීලා තියෙනවා. ඇත්තට මේ CS Inquiry කියලා එකක් එහෙම තියෙනවා. ඕගොල්ලෝ ඒකට ගිහිල්ලා ඕගොල්ලොන්ට කෙලින්ම මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ CS Inquiry එකෙන් දාන්න පුළුවන්. මොකක් හරි ඇටච් කරලා හරි දාන්න පුළුවන්. ඇත්තට මේ දවස්වල සමහර අය කියන්නේ දැන් නම් දිගට එනවා. නමුත් එහෙම නෙමෙයි අපිට දාන්න පුළුවන්. දැම්මම අපේ ඉන්න මේ සහකාර අධ්‍යක්ෂකලට මේක ඩිරෙක්ට් වෙනවා කෙලින් මේ ප්‍රශ්නේ. එතකොට ඔයාලට මොකක් හරි විසඳුමක් එතුමියන්ලා මොන හරි විසඳුමක් ඒගොල්ලෝ දෙයි. හරි. ඉතින් ඒ වගේ දේවල් වලට මේක භාවිතා කරන්න පුළුවන්. ඒ ගැන පොඩි අදහසක් මම කිව්වේ.
මේ රයිට් එතකොට මං හිතන්නේ මේ ඔයගොල්ලොන්ගේ මේ ට්‍රාන්ස් සම්බන්ධව කරන්න තියෙන කාරණා ටික මම ගොඩක් පැහැදිලිව ඔයගොල්ලන්ට ඉදිරිපත් කරා. මේක භාවිතා කරන්න මේක බලලා ඉවරලා හරියට මේවා කරන්න. මේ ඊළඟ කාරණේ මම බොහොම කාරුණිකව ඉල්ලනවා. ඔයගොල්ලෝ මේ සමහර අවස්ථාවල ගොඩක් කෝල්ස් ගන්නවා. ඇත්තටම අපිට කෝල්ස් ගොඩකට එහෙම ආන්සර් කරන්න බෑ. මේ වැඩ කරන ගමන් තමයි කරන්නේ. ඉතින් නිසා කාරුණික වෙන්න ඊමේල් එකක් එවන්න. ඊමේල් එකක් අපි ඊමේල් ඇඩ්‍රස් එකක් දීලා තියෙනවා. ඒ ඊමේල් ඇඩ්‍රස් එකට ඕගොල්ලෝගේ ප්‍රශ්න එවන්න කාරුණික වෙන්න. ඒ වගේම මැසේජ් එකක් එවන්න කාරුණික වෙන්න. ඕගොල්ලෝ දන්න අපේ නම්බර්ස් වලට. හරි. ඒක නිසා කෝල්ස් කරන්න එපා. කෝල් කරාම ඇත්තටම ඔයාගේ කාලෙත් අවසන් වෙනවා, අපේ කාලෙත් අවසන් වෙනවා. අපිට මැසේජ් එවුවනම් අපිට මේ මැසේජ් කලෙක්ෂන් එක එකපාර බලලා ඕගොල්ලන්ට උත්තරයක් දෙන්න පුළුවන් ටක් ගාලා. ඒ වගේම මේල් එවුවනම් මේල් කලෙක්ෂන් අපි බලනවා මේල්. අපි මේල් කලෙක්ෂන් එක එකපාර බලලා ඕගොල්ලන්ට රට්ටක් ගාලා උත්තර දෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ෆ්‍රී වෙන තැන්වලදී. එහෙම නැති වුණොත් අපිට ඔයාගේ කෝල් එකට ආන්සර් කර කර හිටියොත් වෙන්නේ මොකද්ද? මේ අපිට මේකේ කටයුතු ටික කරගන්න වැඩි දුෂ්කරතාවයක් පවතිනවා. හරි. එහෙමනම් බොහොම ස්තුතියි මේ ඒකබද්ධ සේවාංශයේ තොරතුරු තාක්ෂණීය මාත් සමග සම්බන්ධ වෙලා මේ කරුණු බෙදා හදාගත්තට සුබ දවසක් කියලා මතත් ප්‍රාර්ථනා කරනවා. අපි ආපහු වීඩියෝ එකකින් හම්බෙමු. හරි. හරි මේ මට තව කාරණයක් ඔයගොල්ලන්ට කියන්න බැරි වුණා. දැන් මෙතන මේ සමහර අය මේකට ලොග් වෙන්න යනකොට මේ ලොග් වෙන ඇඩ්‍රස් එකක් තියෙනවානේ. අපි ඒකට කියනවා URL කියලා. හරි. URL එක මේගොල්ලෝ ගහන්නේ මේගොල්ලෝ ගන්න කෙලින්ම අර අපි ලියුම් මේ ඒකබද්ධ සේවයෙන් ලියුම පබ්ලිෂ් කරලා තියෙන තැනින්. ඔහොම එතනින් ගන්න ගියාම වෙන ඉෂුව එකක් එනවා. මොකද්ද මේකේ මේ ප්‍රොටෝකෝල් එක HTTPS කියලා නම් වැටෙනවා. හරිද? එහෙම වැටුනම පුංචි ඉෂුව එකක් එනවා. මේක මේ රන් වෙන්නේ නැහැ. හරි. ඉතින් ඒක නිසා ඕගොල්ලෝ එතනින් ලින්ක් එක ගන්න එපා. එතනින් ලින්ක් එක කොපි කරගෙන අනිවාර්යයෙන්ම Firefox ගන්න නෙවෙයි මේ Chrome එක ගන්න. Chrome browser එක අරගෙන ඔයගොල්ලෝ දන්නවා උඩම තියෙන්නේ address bar එක. මේ address bar එකේ තියෙන හැම එකක්ම මකලා ඉවර වෙලා ඊට පස්සේ අරක එක්ක එතනින් copy කරලා paste කරන්න. copy කරලා paste කරනකොට http විතරක් එන්න දාන්න. හරි. http විතරක්. නැත්නම් ඕක ඕනිත් නැහැ. http කතාවක් ඕනිම නැහැ. ඔයගොල්ලෝ කෙලින්ම මෙන්න මේ කෑල්ල විතරක් මෙතන ටයිප් කරන්න. එච්චරයි. හරි. එතන මේ කෑල්ල විතරක් ටයිප් කරන්න. මොකද්ද මේකේ තියෙන්නේ මේ IP address එකයි මෙන්න මේ මිස්කෝ කියන එක ටයිප් කරන්න. හරි. එතකොට සිස්ටම් එක කෙලින්ම ලෝඩ් වෙලා එනවා. ගහපු ගමන් එනවා. හරිද? මොකද අරක දැම්මොත් වෙන්නේ මොකද්ද? මේ HTTPS එක දැම්මොත් වෙන්නේ මෙයා ලෝඩ් කරලා දෙන්නේ නැහැ ඇප්ලිකේෂන් එක. හරිද? එතකොට ඒක එක කතාවක්. ඊළඟට තව කාරණයක් තමයි මේක මම ආයතන පැත්තෙන් කියන්න. ඔන්න ඔය පණිවිඩය මට ඕගොල්ලන්ට ආපහු පාරක් දෙන්න ඕනවා. එතකොට ඒ විදිහට ගහලා ලොග් ගලා ඕගොල්ලන්ගේ මේ ইনফরমේෂන්ස් ටික අප්ඩේට් කරන්න. හරි. බොහොම ස්තුතියි.